හෙලෝ යාළුවනේ වලාකුළු ටෙක් වීඩියෝ channel එකත් එක්ක සම්බන්ධ වුණු අපේ YouTube යාළුවෝ සියලු දෙනා ආයිබෝවන් කියලා අදත් පිළිගන්නවා. අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන ආවේ Microsoft PowerPoint පාඩම් මාලාවේ 3 වෙනි කොටසයි. මීට කලින් කොටස් ඔයාලට බලන්න බැරි වුණා නම් පහළ description section එකේ ඒ වීඩියෝස් වලට අදාළ links ඇතුළත් කරලා තියෙනවා. ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහළ රතු පාට subscribe button එක උඩ click කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එක උඩ click කරන්න අමතක කරන්න එපා. අද අපි මුලින්ම බලමු කොහොමද අපේ slide එකකට image එකක් insert කරගන්නේ කියලා. අපි මීට කලින් පාඩම් වලදී slide එකකට image එකක් insert කරන හැටි කතා කළාට ඒ අවස්ථාවේදී අපි image එකක් insert කරන්න placeholder එකක් භාවිතා කරා. නමුත් placeholder එකක් නොමැති අවස්ථාවක slide එකකට image එකක් insert කරන්නේ කොහොමද? ඒ සඳහා මම insert කියන ribbon එකට යනවා. ribbon එකට ගිහිල්ලා මෙතන images කියන section එකේ මෙතන තියෙනවා pictures කියලා tool එකක්. මේ tool එක මත click කරලා මෙතනින් option දෙකක් තියෙනවා තමන්ගේ පරිගණකයේ තියෙන පින්තූරයක්ද එහෙම නැත්නම් online picture එකක්ද කියලා. මම මෙතනදී පරිගණකයේ තියෙන පින්තූරයක් තෝරගන්නවා. ඒ සඳහා this device කියන option එකට යනවා. ඊළඟට insert කර ගැනීම සඳහා අවශ්‍ය කරන pictures තියෙන ස්ථානයට මම යනවා. ඉතින් මම මෙතනදී මේ slide එකට my company logo එක insert කරගන්න සූදානම් වෙන්නේ. ඒ සඳහා මම ඒ logo එක තියෙන folder එක තුලට ගිහිල්ලා අදාළ logo එක select කරලා මෙතනින් පහළ insert කියන button එක මත click කරනවා. එවිට ඔයාලට පේනවා ඇති මගේ logo එක insert වුණා හරියටම slide එකේ මැදයට. ඒකට හේතුව තමයි අපි placeholder එකක් දීලා නැතුව නිකම්ම insert කියලා දුන්නේ. ඒ නිසා ඕනම slide එකකට placeholder එකක් නැතුව image එකක් insert කරොත් ඒ image එක හරියටම center එකේ insert වෙනවා. මේ අවස්ථාවේදී මම මේ image එක මත mouse click කළොත් ඔයාලට පේනවා ඇති horizontal සහ vertical විදිහට කැඩීරි දෙකක් තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ අපේ guidelines. මේ image එක මගේ slide එකේ හරියටම මැදේ පිහිටලා තියෙනවා. මම මේක මේ විදිහට move කරන විට ඔයාලට පේනවා ඇති අපිට guides ගොඩාක් සපයනවා. මේ අලුත් versions වල තමයි මේ විදිහට මේ guides සපයන්නේ. ඉතින් අපිට ඒක ගොඩක් පහසුවක් වෙනවා 2016, 2019 සහ 2013 වලදී මේ විදිහට guides සපයන නිසා අපිට හරියටම Tamanට image එක අවශ්‍ය ස්ථානයට මේක place කර ගැනීම පහසු වෙනවා. මේ image එකේ මම click එක අතෑරියාට පස්සේ ඔයාලට පේනවා ඇති pointers 9ක් තියෙනවා මේ picture එක වටේට. මේ pointers භාවිතා කරන්න පුළුවන් අපිට මේ image එක resize කරගන්න. ඒකෙදි වම් පැත්තේ දකුණු අත පැත්ත ඉහළ සහ පහළ කෙළවරේ pointers 4කුත් ඒ වගේම මුළු හතරේ pointers 4කුත් අන්තර්ගත වෙනවා. ඉතින් අපිට මේ මුළු හතරේ තියෙන pointers භාවිතා කරලා දිග පළල කියන දෙකම එක විට මේ විදිහට කුඩා කරගන්න හෝ විශාල කරගන්න අපිට හැකියාව තියෙනවා. ඕනම මේ මුළු හතරේ තියෙන point එකකින් දිග පළල දෙකම ඒකාකාරීව වෙනස් වෙන විදිහට මේ විදිහට සකස් කරගන්න හැකියාව තියෙනවා. මෙහිදී තියෙන වැදගත්කම වන්නේ මේ පින්තූරයේ තියෙන ඔරිජිනල් ෂේප් එකට හානියක් නොවන පරිදි පින්තූරයේ සයිස් එක කුඩා හෝ වැඩි කර ගැනීමට අවශ්‍ය නම් අනිවාර්යෙන් අපි මේ මුළු හතරේ තියෙන pointers තමයි භාවිතා කරන්න ඕනේ image එක resize කරගන්න. ඊට අමතරව තියෙන මේ මැදයේ තියෙන pointers භාවිතා කරොත් ඒ අවස්ථාවේදී අපිට resize කර ගැනීමට හැකියාව තියෙනවා. හැබැයි ඔයාලට පේනවා ඇති පින්තූරයේ තියෙන ඔරිජිනල් size එකට යම්කිසි හානියක් සිද්ධ වෙනවා. එතකොට එක්ක මේ image එක stretch වෙනවා. එහෙම නැත්නම් මේක skew වෙනවා. ඒ නිසා ඔයාලා මේ pointers ටික යොදාගද්දී තමන්ගේ අවශ්‍යතාවයේ පරිදි මේ කුමන pointer එකද use කරන්න ඕනේ කියන එක තීරණය කරන්න ඕනේ. යම් කිසි විදිහකින් අපිට අතපසුවීමකින් මේ වගේ අපේ image එකේ original size එකට හානියක් වුණා නම් ඒක අපිට නැවත සැරයක් stretch කරලා හෝ skew කරලා මේ විදිහට අපිට manually හදාගන්න අපහසු නිසා ඒකට අපිට option එකක් දීලා තියෙනවා මේ PowerPoint program එකේ. ඔයාලට පේනවා ඇති අදාළ image එක select වුණාට පස්සේ මෙතන ඉහළින් අලුත් ribbon එකක් open වෙලා තියෙනවා formats කියලා. මේක open වෙලා තියෙන්නේ picture tools කියන category එක යටතේ. මේ ribbon එකේ වම් පසින් මෙන්න මේ ස්ථානයේ තියෙන ඔයාලට පේනවා ඇති preset picture කියලා tool එකක්. මේ reset picture කියන tool එකේ options දෙකක් තියෙනවා. මේකෙදී අපිට අවශ්‍ය වෙන්නේ size එක. ඒ නිසා picture and size කියන option එක තෝරගන්න.
එතකොට මේ විදිහට රීසෙට් වෙනවා. මතක තියාගන්න එයාගේ දිග පළල ඔරිජිනල් සයිස් එකට එනකල් මේක රීසෙට් වෙනවා. ඉතින් අපිට මේ අවස්ථාවේදී නැවත සැරයක් Tamanට අවශ්‍ය කරන පොයින්ටර්ස් භාවිතා කරලා රීසයිස් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මම මෙතන මේ ස්ලයිඩ් එකට මේක ඇඩ් කරගත්තා. ඉතින් අපිට පේනවා මේ හොටෙල් එකේ නම ස්ථාන දෙකක තියෙනවා. එකක් තමයි මේ අපි දාගත්තු ඉමේජ් එක ඇතුළේ තියෙනවා. අනිත් එක තමයි මෙතන අපි ප්ලේස් හෝල්ඩ් එකක් ඇඩ් කරලා තියෙනවා. ඉතින් ඒ ප්ලේස් හෝල්ඩ් එක තුලත් අපේ හොටෙල් එකේ නම තියෙනවා. දැන් දෙකක තියෙන එක තේරුමක් නැති නිසා මම මේ ප්ලේස් හෝල්ඩ් එක සහ ඒක තුල තියෙන ටෙක්ස්ට් එක ඩිලීට් කර ගන්නවා. ඒ සඳහා මම මේ ටෙක්ස්ට් එක තියෙන තැන මත ක්ලික් කරනවා. ක්ලික් කරලා ඉවර වෙලා මට පුළුවන් ටෙක්ස්ට් එක විතරක් මකලා දාන්නත්. එහෙම නැත්නම් කෙලින්ම මේ ප්ලේස් හෝල්ඩ් එක මත ඔයාලට පේන විදිහට ටෙක්ස්ට් එක මත ක්ලික් කළාට පස්සේ මේ ප්ලේස් හෝල්ඩ් එක කැඩීරි බවට තමයි පත් වෙලා තියෙන්නේ. නමුත් මම ඒ ප්ලේස් හෝල්ඩ් එක මත ක්ලික් කරද්දී ඒ ප්ලේස් හෝල්ඩ් එක solid line එකක් විදිහට select වෙනවා. ඒ අවස්ථාවේදී මට පුළුවන් delete key එක භාවිතා කරලා delete කරන්න. එවිට ඔයාලට පේනවා ඇති පළමු delete එකේදී ඇතුලේ තියෙන text එක මැකිලා ගියා. මම තව සැරයක් මේ place hold එක select කරලා ඒක delete කරලා දානවා. එතකොට place hold එකත් slide එකෙන් ඉවත් වුණා. දැන් මම මේ image එක drag කරලා මට උවමනා තැනට place කරගෙන මම මේකේ size එක වැඩි කර ගන්නවා. මගේ slide එකට ටිකක් match වෙන විදියට. අපි තව slide එකකට මේ වගේ image එකක් insert කරගමු. මම ඒ සඳහා තෝරගන්නවා මේ slide එක. අපි කලින් අවස්ථාවට වඩා ටිකක් වෙනස් විදියකට මේ image එක insert කරගන්නවා. ඒකට හේතුව තමයි මේ මුළු area එක පුරාවටම මට image එක ඇතුළත් කරගන්න ඕනේ. ඒ සඳහා මම කලින් වගේ insert ribbon එක නැතුව design ribbon එක භාවිතා කරනවා. design ribbon එකේ format background කියන option එක තෝරගන්නවා. එතකොට මේ වගේ format background panel එකක් මේ විදිහට appear වෙනවා. මේ panel එක භාවිතා කරලා අපිට පුළුවන් solid fill එකක් දෙන්න. දැනට තියෙන්නේ solid fill එකක්. ඒ තමයි මෙන්න මේ white color එක. ඉතින් ඔයාලට පුළුවන් ඕනනම් මෙතනදී වෙන color එකක solid fill එකක් දෙන්න මේ විදිහට. ඒ වගේම gradient fill එකක් දෙන්න පුළුවන් colors කීපයක් mix කරලා. ඊළඟට අපිට pattern fill එකක් දෙන්න පුළුවන්. මේ විදිහට කැමති pattern එකක් යොදාගෙන මම මෙතනදී භාවිතා කරන්න යන්නේ picture and texture fill කියන option එක. මම ඒක තෝරගන්නවා. එතකොට ඔයාලට පේනවා ඇති picture එකක් මේ විදිහට sample මෙතනට add කරලා අපිට පළමු අවස්ථාවේදී පෙන්නනවා. ඉතින් මට හැකියාව තියෙනවා මේ වෙනුවට වෙනත් picture එකක් replace කරගන්න. මම ඒ සඳහා මේ picture source කියන තැනදී insert කියන option එක භාවිතා කරලා එතනදී අපිට options කීපයක් තියෙනවා. අපේ පරිගණකයේ තියෙන පින්තූරයක් භාවිතා කරන්න පුළුවන්, online picture එකක් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම icon collection එකක් තියෙනවා නම් icon collection එකේ icon එකක් භාවිතා කරන්න පුළුවන්. මම මෙතන පළමුව පරිගණකයේ තියෙන පින්තූරයක් යොදා ගන්නවා. ඒ සඳහා මගේ asset folder එකේ තියෙන මෙන්න මේ පින්තූරය මම තෝරගන්නවා. ඒ පින්තූරය තෝරාගෙන insert කරගන්නවා. එතකොට ඔයාලට පේනවා ඇති මෙන්න මේ වාගේ මගේ background එක සම්පූර්ණයෙන් fill වෙන විදියට මම යොදාගත්තු පින්තූරය මෙතනට ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් දැන් කලින් තිබ්බට වඩා මගේ ස්ලයිඩ් එක බොහොම ලස්සනට තියෙනවා වගේම සම්පූර්ණ ස්ලයිඩ් එක පුරාම ඒක පැතිරිලා තියෙනවා. ඒ වගේම ඔයාලට පේනවා ඇති දකුණු අත පැත්තේ තවත් ඔප්ෂන්ස් කීපයක් තියෙනවා. ඔයාලට අවශ්‍ය නම් ටෙක්ස්චර් එකක් මේ විදිහට යොදා ගන්න පුළුවන් කැමති. කලින්ම ඔයාලට මතක ඇති ආවේ ටෙක්ස්චර් එක පළවෙනියට අපිට මෙන්න මේ ටෙක්ස්චර් එක ඊට අමතරව වෙනත් ටෙක්ස්චර්ස් තියෙනවා. ඒ වගේම මේ පින්තූරය දාගත්තට පස්සේ මේකේ ට්‍රාන්ස්පරන්සි එක අපිට වෙනස් කරගන්න පුළුවන්. විනිවිදභාවය කොච්චරක්ද කියන එක. ඒ වගේම මේ අපේ දාගන්න පින්තූරය හරියටම අපේ ස්ලයිඩ් එකට ෆිට වෙන්නේ නැත්නම් අපිට පුළුවන් ඒක ටයිල් කරන්න. ටයිල් කරලා ඒකේ ඔප්ෂන්ස් ටික සෙට් කරන්න. ඉතින් මේ වගේ ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා. ඔයාලා මේ ඔප්ෂන්ස් ටික යොදලා බලන්න කොහොමද ඇත්තටම මේක වෙනස් වෙන්නේ කියලා. ඉතින් එතකොට ඔයාලට ප්‍රායෝගිකවම මේක අත්දැකීමක් වෙයි කොහොමද එක එක ඔප්ෂන් එකකින් ඔප්ෂන් එකට වෙනස් වෙන්නේ කියලා. මම මේ වගේම තවත් ස්ලයිඩ් එකකට ඉමේජ් එකක් ඇතුළත් කරලා පෙන්නන්නම්. ඒ සඳහා මම තෝරගන්නවා මෙන්න මේ ස්ලයිඩ් එක. මේ ස්ලයිඩ් එක මම නම් කරලා තියෙන්නේ marketing and social media කියලා. ඉතින් මේකට ගැලපෙන පින්තූරයක් මම online තෝරගන්නයි හදන්නේ. ඒ සඳහා මම insert කියන බටන් එක උඩ ක්ලික් කරලා online pictures කියන option එක තෝරගන්නවා. ඊට පස්සේ ඔයාලගේ පරිගණකයේ අන්තර්ජාලයට සම්බන්ධ කරලා තියෙනවා නම් මේ විදිහට අන්තර්ජාලය තුල search කරලා
අපිට අවශ්‍ය කරන ඉමේජ් එක සොයා ගැනීමට බින් සර්ච් එකක් අපිට මෙතන ලබා දෙනවා. මතක තියාගන්න මේක බින් කියන සර්ච් එන්ජින් එක භාවිතා කරලා තමයි මේක තුල තියෙන පින්තූර සර්ච් කරන්නේ. ඉතින් අපිට කැමති විදිහට මෙතන සර්ච් එකක් දෙන්න පුළුවන්. මම social කියලා සර්ච් කරනවා. එවිට ඔයාලට පේනවා ඇති social කියන word එකට අදාළව search result එකක් අපිට ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙතනදී තමන්ගේ අවශ්‍යතාවයේ පරිදි ගැළපෙන පින්තූරයක් තෝරාගෙන ඒ පින්තූරය තමන්ගේ ස්ලයිඩ් එකට ඇතුළත් කරගන්න පුළුවන්. මම මෙතනදී මෙන්න මේ පින්තූරය තෝරාගෙන insert කියලා දෙනවා. එවිට මේ විදිහට අපි තෝරාගත්තු පින්තූරය අපේ ස්ලයිඩ් එක තුලට ඇතුළත් වෙලා තියෙනවා. මෙතනදී පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම ඇතුළත් කරලා තියෙන ටෙක්ස්ට් එක මේ අවස්ථාවේදී බෑග්ග්‍රවුන්ඩ් ඉමේජ් එක නිසා පොඩ්ඩක් පේනවා මදි ගතියක් තියෙනවා. ඒ නිසා මම මෙතනදී මේ ප්ලේස් හෝල්ඩ් එක මේ විදිහට බොටම් සයිඩ් එකට චේන්ජ් කරලා ඒ වගේම මෙතන ප්ලේස් හෝල්ඩ් එකත් මට පුළුවන් චේන්ජ් කරගන්න. එහෙම නැත්නම් ඔයාලා ඇතුළත් කරගත්තු ඉමේජ් එකේ මෙන්න මේ කියන තොරතුරුත් ඉමේජ් එක තුලම ඇතුළත් වෙලා තියෙනවා නම් අපිට තවදුරටත් මේ ටෙක්ස්ට් එකක් ඇතුළත් කිරීම අවශ්‍ය නැහැ. එහෙම අවස්ථාවකදී අපිට පුළුවන් මේ ප්ලේස් හෝල්ඩර්ස් රිමූව් කරන්න. ප්ලේස් හෝල්ඩර්ස් රිමූව් කරලා බෑග්ග්‍රවුන්ඩ් ඉමේජ් එකේ තියෙන ටෙක්ස්ට් එක විතරක් ඉතුරු කරගන්න පුළුවන්. තවදුරටත් ඔයාලට පේනවා ඇති පොඩි මොඩිෆිකේෂන් එකක් කළ යුතු තියෙනවා. ඒ තමයි ස්ලයිඩ් එකේ ලේඅවුට් එක අනුව මෙතන ටයිටල් එක සෙපරේට් කරන්න මේ විදිහට හොරිසොන්ටල් ලයින් එකක් තියෙනවා. ඉතින් මේ ලයින් එක අපිට ඩිලීට් කරගන්න හැකියාවක් නැහැ. ඒ නිසා මේ ලයින් එක ඩිලීට් කරනවා වෙනුවට මට මේකෙදී ලේඅවුට් එක චේන්ජ් කරන්න පුළුවන්. ඒ සඳහා මම හෝම් රිබන් එකට මාරු වෙලා ලේඅවුට් කියන ටූල් එක අරගෙන ඔයාලට පේනවා ඇති මෙතන බ්ලැන්ක් ලේඅවුට් එකක් තියෙනවා. ඉතින් මම මෙතනදී බ්ලැන්ක් ලේඅවුට් එක මේ විදිහට ඇප්ලයි කරගන්නවා. එතකොට අපි ඉන්සර්ට් කරගත්තු ඉමේජ් එක බොහොම පැහැදිලිව අපිට පේනවා වෙනත් කිසිම ප්ලේස් හෝල්ඩ් එකක් අපේ ලේඅවුට් එක තුල ඇතුළත් වෙන්නේ නැහැ. PowerPoint මෘදුකාංගයේ ස්ලයිඩ් එකක් සකස් කරනවා කියලා කියන්නේ මේ වගේ තියෙන බ්ලැන්ක් ස්ක්වයර් එකක් ෆිල් කරන එක. ඉතින් මෙහිදී අපි ටෙක්ස්ට් සහ ඉමේජස් ඇතුළත් කරද්දී ඒවා ඇතුළත් කරන පිළිවෙල සහ රටාව අනුව තමයි අපේ ප්‍රසන්ටේෂන් එක කොයිතරම් දුරකට ඇට්‍රැක්ටිව් වෙනවද කියලා තීරණය වෙන්නේ. ඉතින් ඒකට අපිට උදව් කරන්න PowerPoint වල ඔප්ෂන් එකක් තියෙනවා. ඒවා හඳුන්වනවා ගයිඩ්ස් කියලා. ඉතින් අපි දැන් බලමු අපේ කාර්යයන් සඳහා පහසුවෙන් මේ ගයිඩ්ස් යොදාගන්නේ කොහොමද කියලා. ඒ සඳහා මම බ්ලැන්ක් ස්ලයිඩ් එකක් මේ ස්ලයිඩ් එකට පහලින් ඇඩ් කරගන්නවා. මම මෙතනදී හෝම් රිබන් එකේ new slide කියන එකේ drop down එක අරගෙන blank කියන layout එක භාවිතා කරනවා. දැන් මම බලන්න ඕනේ මට අවශ්‍ය කරන guides මේ අවස්ථාවේදී on වෙලාද තියෙන්නේ කියලා. ඒ සඳහා මම view කියන ribbon එකට මාරු වෙලා show කියන section එකේ මේ drop down එක භාවිතා කරනවා. භාවිතා කරලා මම check කරගන්නවා මෙන්න මේ option එක දැනට turn on ද කියලා. මතක තියාගන්න මේ option එක අපි turn on කරලා තියෙන අවස්ථාවේදී අපිට බොහොම පහසුවෙන් slide එක තුලට ඇතුළත් කරන දේවල් හසුරවා ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා ඔයාලා check කරලා බලන්න මේ option එක on වෙලාද තියෙන්නේ කියලා. එහෙම නැත්නම් මේ option එක on කරගන්න. මම මෙතනදී මේ option එක on වෙලා තියෙන නිසා මම මේක okay කරගන්නවා. දැන් මම මේ slide එකට images කීපයක් add කරගන්නවා. හැබැයි මීට කලින් ඇඩ් කරගත්ත විදිහට ටිකක් වෙනස් විදිහකට තමයි මම දැන් මේ ඉමේජ් එක ඔයාලට ඇඩ් කරගන්න කියලා දෙන්නේ. ඒ සඳහා මම සාමාන්‍ය විදිහට ඇඩ් කර ගැනීමට අවශ්‍ය කරන ඉමේජස් තියෙන තැනට යනවා. සාමාන්‍ය අපි ෆෝල්ඩර් එකක් ඕපන් කරගන්න විදිහට තමන්ගේ ඉමේජ් ෆෝල්ඩර් එක මේ විදිහට ඕපන් කරගන්නවා. ඕපන් කරගෙන තමන්ට ඇඩ් කරගන්න අවශ්‍ය කරන ඉමේජස් මේ විදිහට තමන්ට පේන විදිහට සකස් කරගන්නවා. ඉතින් ඔයාලට මේ images ටික පේන්නේ නැත්නම් මේ අවස්ථාවේදී ඔයාලට පුළුවන් view කියන ribbon එක භාවිතා කරලා එක්ක large icons එහෙම නැත්නම් medium icon size එක අරගන්න. එතකොට ඔයාලට පොඩි thumbnail එකක් භාවිතා කරලා මේ images ටික පේන විදිහට සකස් වෙනවා. මම මෙතනදී මගේ slide එක තුලට images add කරගන්න යන්නේ drag and drop කරලා. ඉතින් මට අවශ්‍ය කරන image එක මම select කරලා මේ විදිහට slide එක තුලට drag කරද්දී ඔයාලට පේනවා ඇති mouse point එක ළඟ plus mark එකක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මට පුළුවන් මේ image එක මගේ slide එක තුලට drag කරන්න. ඒ නිසා මම මෙතනදී මේක drop කරනවා. එතකොට ඔන්න මගේ slide එකට image එකක් add වුණා.
මම නැවත සැරයක් මගේ ඉමේජ් ෆෝල්ඩර් එක අරගෙන මම තව ඉමේජ් එකක් මේ විදිහට ඩ්‍රැග් කරලා ඩ්‍රොප් කරනවා. ඒ වගේම මම තව ඉමේජ් එකක් ඩ්‍රැග් කරලා ඩ්‍රොප් කරනවා. මම ඉමේජස් 4ක් මේ විදිහට ඩ්‍රැග් කරලා ඩ්‍රොප් කරනවා. ඉතින් මට පේනවා ඉමේජස් 4ක් මම ඩ්‍රැග් කරලා ඩ්‍රොප් කරා. නමුත් මේ අවස්ථාවේදී මෙතන ඉතුරු වෙලා තියෙන්නේ තනි ඉමේජ් එකයි. ඒකට හේතුව තමයි අපි දන්නවා ඉමේජ් එකක් ප්ලේස් හෝල්ඩ් එකක් නැතුව ස්ලයිඩ් එකක් තුලට ඇඩ් කරද්දී සෑම අවස්ථාවකම ඒක ස්ලයිඩ් එකේ සෙන්ටර් ස්ථානයට තමයි ඇඩ් වෙන්නේ. ඉතින් මට පුළුවන් මේ ඉමේජ් එක මේ විදිහට මවුස් පොයින්ටර් එක භාවිතා කරලා එහා මෙහා මූව් කරන්න ස්ලයිඩ් එක තුල එවිට මට පැහැදිලි වෙනවා මේ ඉමේජස් ටික ඔක්කොම එකක් මත එකක් විදිහට ඇතුළත් වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි මට මෙතන පෙනුනේ එක ඉමේජ් එකක් විතරක්. දැන් මම මේ ඉමේජ් එක අරගෙන එක තැනක ප්ලේස් කරලා මම මේක ටිකක් මේ විදිහට රීසයිස් කරගන්නවා. රීසයිස් කරලා මෙතන අනිත් ඉමේජ් එකක් අරගෙන මෙයාව මේ විදිහට එහා මෙහා මූව් කරද්දී ඔයාලට පේනවා ඇති මේ ඩොටඩ් ලයින් එකකින් මට ගයිඩ් එකක් සපයනවා. ඉතින් මේ අවස්ථාවේදී මේ ඉහළින් පෙන්වන ගයිඩ් ලයින් එක තමයි කලින් අපි ඇතුළත් කරපු ඉමේජ් එකේ টොප් ගයිඩ් එක. ඉතින් මම මේ අවස්ථාවේදී මේ ෆොටෝ එක ඩ්‍රොප් කරලා ඊට පස්සේ මම මේක රීසයිස් කරගන්නවා මේ විදිහට. මම මේක රීසයිස් කරද්දී මෙන්න මේ අවස්ථාවේදී මට මේ බොටම් ගයිඩ් එකක් පේනවා. ඒ කියන්නේ කලින් ඉමේජ් එකේ සයිස් එකටම මගේ ඉමේජ් එක දැන් මෙතන රීසයිස් වෙලා තියෙන්නේ කියන එක. මම මේ වෙලාවේදී මේක ඩ්‍රොප් කරගන්නවා. ඊළඟට මම තව ඉමේජ් එකක් මේ විදිහට අරගෙන එනවා. මේ ඉමේජ් එකත් මේ විදිහට මම টොප් ගයිඩ් එක භාවිතා කරලා টොප් එකේ තියාගෙන ඊට පස්සේ මම ඉමේජ් එක රීසයිස් කරගන්නවා. ඊළඟට බොටම් ගයිඩ් එක ආවට පස්සේ මම මේ ක්ලික් එක අතාරිනවා. මේ විදිහට මම තුන්වෙනි ඉමේජ් එකත් රීසයිස් කරගන්නවා. තුන්වෙනි ඉමේජ් එකත් මේ විදිහට টොප් ගයිඩ් එක තියලා අතෑරලා මේ වගේ බොටම් ගයිඩ් එක ආවට පස්සේ ක්ලික් එක අතාරිනවා. දැන් ඔයාලට පේනවා ඇති මේ ඉමේජස් හතරම සමාන සයිසස් වලින් ප්ලේස් වෙලා තියෙනවා. මෙතනදී මම තව දෙයක් කරගන්න ඕනේ. ඒ තමයි දැන් ඉමේජස් ටික සමාන සයිසස් වලින් තිබ්බට මේ එක එක ඉමේජ් එක අතරේ දුර වෙනස්. මට ඒකත් සමාන දුරකින් මේ ඉමේජස් ටික මගේ ස්ලයිඩ් එක තුල ප්ලේස් කරගන්න අවශ්‍යයි. එහෙමනම් මම ඉස්සල්ලාම මේ ආරම්භක ස්ථානයේ මේ ඉමේජ් එක තියලා ඊළඟට මේ ඉමේජ් එක මේ විදිහට ක්ලික් කරලා ඩ්‍රැග් කරද්දී ඔයාලට පේනවා ඇති ගයිඩ් එකක් දෙනවා. දැන් මේ අවස්ථාවේදී මගේ පළවෙනි දෙවෙනි සහ තුන්වෙනි ඉමේජස් ටික හරියටම ඉක්වල් ලෙන්ත් එකකින් පොසිෂන් වෙලා තියෙනවා. හැබැයි මෙයාව ගත්තොත් මෙයා ටිකක් දුරින් ඉන්නේ. මට මෙයාව දකුණු අත පැත්තේ කොනේ මට අවශ්‍ය ස්ථානයේ තියලා ඊළඟට මම නැවත සැරයක් මේගොල්ලන්ව රීපොසිෂන් කරනවා. මේ විදිහට රීපොසිෂන් කරලා මෙන්න මේ ආකාරයෙන් පොඩි ඇඩ්ජස්ට්මන්ට් එකක් දුන්නට පස්සේ අපිට බොහොම පහසුවෙන් පුළුවන් මේ ඉමේජස් හතරම සමාන දුර ප්‍රමාණයකින් පොසිෂන් කරගන්න. දැන් මේ අවස්ථාවේදී මේ ඉමේජස් හතරම සමාන දුරකින් තමයි පොසිෂන් වෙලා තියෙන්නේ. මේ ඉමේජස් හතරම සයිසස් සමානයි. ඒ වගේම මේවා පොසිෂන් වෙලා තියෙන්නේ ඒ ඉමේජස් හතරම සමාන දුරකින්. ඉතින් මේ විදිහට සයිසස් සහ මේවා ප්ලේස් වෙලා තියෙන පොසිෂන් ටික ඔක්කොම හදාගත්තට පසුව මට හිතුණොත් මේ ඉමේජස් වල සයිසස් වෙනස් කරන්න ඕනේ කියලා. අන්න එහෙම අවස්ථාවකදී මම ඔයාලට බොහොම පහසු ක්‍රමයක් කියලා දෙන්නම්. ඒ සඳහා මේ ඉමේජස් හතරම සිලෙක්ට් කරගන්න ඕනේ. ඉමේජස් හතරම සිලෙක්ට් කරගන්න අපිට භාවිතා කරන්න පුළුවන් කීබෝඩ් එකේ shift key එක press කරගෙන මේ විදිහට අදාළ ඉමේජ් එක මත ක්ලික් කරන්න. එහෙම ඉමේජ් එක මත ක්ලික් කරලා Tamanට අවශ්‍ය කරන ඉමේජස් සියල්ලම සිලෙක්ට් කරගන්න. ඉන්පසුව මේ එක ඉමේජ් එක මේ විදිහට කෝණ පොයින්ට් එකකින් අල්ලගෙන mouse drag කරන්න. Tamanට මේ ඉමේජ් එකක් විශාල කරන්න ඕන නම් විශාල පැත්තටත් කුඩා කරන්න ඕන නම් කුඩා දිශාවට. ඔයාලට පේනවා ඇති බොහොම පහසුවෙන් අපිට ඉමේජස් හතරම සමාන ප්‍රමාණයකින් සයිස් එක වෙනස් කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ ඉමේජස් හතර අතර තියෙන ලෙන්ත් එකත් මේ විදිහට එයා මේන්ටේන් කරගන්නවා මේ වෙනස් වීමත් එක්ක. ඉතින් ලෙන්ත් එකේ වෙනස් වීමක් වුණොත් අපිට බොහොම පහසුවෙන් ගයිඩ් භාවිතා කරලා ලෙන්ත් එක හදා ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මම ක්ලික් එක අතෑරියාට පස්සේ මේ විදිහට අවුට්ලයින් සිලෙක්ට් වෙලා තියෙනවා. ඉතින් අවුට්ලයින් දිහා බලපුවාම අපිට බොහොම පැහැදිලිව පේනවා මේ ඉමේජස් වල ලෙන්ත් එක
අපි රීසයිස් කරාට පස්සෙත් වෙනස් වෙලා නැහැ. එහෙනම් මට මේ අවස්ථාවෙම මේගොල්ලන්ව රීපොසිෂන් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ සඳහා මම මේ එක ඉමේජ් එකක් මත ක්ලික් කරලා මේ විදිහට ඩ්‍රැග් කරනවා. ඩ්‍රැග් කරලා මම මෙන්න මේ වගේ ස්ථානයක මේව ඩ්‍රොප් කරනවා. ඉතින් මේ අවස්ථාවේදී ඔයාලට පේනවා ඇති කලින් තිබ්බට වඩා බොහොම ලස්සනට අපේ ස්ලයිඩ් එක තුල මේ ඉමේජස් ටික arrange වෙලා තියෙනවා. ඉතින් හැමතිස්සෙම අපි බලන්න ඕනේ අපි ප්‍රසන්ටේෂන් එකක් ඉදිරිපත් කරද්දී මේ ප්‍රසන්ටේෂන් එක තුල තියෙන ස්ලයිඩ්ස් වල ඇට්‍රැක්ටිව් බව. ඉතින් මේ වගේ පුංචි පුංචි ඔප්ෂන්ස් භාවිතා කරලා අපිට බොහොම පහසුවෙන් අපේ ප්‍රසන්ටේෂන් එක බොහොම ඇට්‍රැක්ටිව් ප්‍රසන්ටේෂන් එකක් බවට පත් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට මම තවදුරටත් පික්චර්ස් වලට අදාළව ඔප්ෂන්ස් ටිකක් ඔයාලට කියලා දෙන්නම්. ඒ සඳහා මම මේ ස්ලයිඩ් එක භාවිතා කරනවා. මේ ස්ලයිඩ් එකේ මම මේ ඉන්සර්ට් කරලා තියෙන පික්චර් එක සිලෙක්ට් කර ගන්නවා. මේ පික්චර් එකක් සිලෙක්ට් කරගත්තට පස්සේ ඔයාලට පේනවා ඇති උඩින් පික්චර් ටූල්ස් යටතේ ෆෝමැට් කියලා රිබන් එකක් ඇපිය වෙනවා. ඒ රිබන් එකට ගියාම අපිට මෙතන ඇඩ්ජස්ට් කියන සෙක්ෂන් එක යටතේ ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා. ඒ ඔප්ෂන්ස් වලින් කීපයක් අපි මේ දක්වා භාවිතා කළා. අපි අනිත් ඔප්ෂන්ස් මොනවද කියලා දැන් බලමු. මම මෙතන corrections කියන tool එකේ drop down එක අරගන්නවා. එතන අපිට මුලින්ම හම්බෙනවා sharpen and soften කියලා. මෙතනදී සිද්ධ වෙන්නේ අපේ image එක අපිට පුළුවන් blur කරන්න, ඒ වගේම sharp කරන්න. ඉතින් ඔයාලට කැමති ප්‍රමාණයක් මේක blur කරගන්න පුළුවන්. සමහර අවස්ථාවලදී අපිට image එකක් මේ විදිහට sharp විදිහට තියාගන්න, තව සමහර අවස්ථාවලදී ඒක අපිට ගොඩක් blur කරලා තියාගන්නත් අවශ්‍ය වෙනවා. ඒ සඳහා අපිට මෙන්න මේ options ටික භාවිතා කරන්න පුළුවන්. එතනින් පහළට ගත්තොත් එතන brightness සහ contrast එක adjust කරගන්න පුළුවන්. මෙතන තියෙන variations කැමති එකක් අපිට apply කරගන්න පුළුවන්. ඒක මත මේ විදිහට mouse over කරද්දී ඔයාලට පේනවා ඇති live preview එකක් දෙනවා. ඉතින් Tamanට අවශ්‍ය කරන ස්ථානයට ගෙනහිල්ලා මේ අවස්ථාව හොඳයි කියලා හිතෙනවා නම් ඒ අවස්ථාවේදී Tamanට පුළුවන් apply කරගන්න. ඒ වගේම මේ කරපු changes ටික මට නැවත සැරයක් එපා නම් මට පුළුවන් මෙතන reset picture කියන tool එකට ගිහිල්ලා අපි කලින් reset picture and size කියන එක භාවිතා කරා. දැන් මේ වෙලාවේදී භාවිතා කරන්නේ reset picture කියලා. ඒ අවස්ථාවේදී අපේ original පින්තූරයේ තිබ්බ විදියට නැවත සැරයක් සකස් වෙනවා. ඒ වගේම මට picture styles භාවිතා කරන්න පුළුවන්. මෙතන more option එකට ගියාට පස්සේ ඔයාලට හම්බ වෙනවා මේ වගේ presets ගොඩක්. ඉතින් මේ කැමති picture style එකක් ඔයාලට භාවිතා කරන්න පුළුවන්. මේ විදිහට mouse over කරද්දී live preview එකක් හම්බ වෙන නිසා ගැලපෙන මොකද්ද ස්ටයිල් එක කියලා බොහොම පහසුවෙන් තෝරා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මම මේ preset එක යොදා ගන්නවා. ඒ වගේම මට මෙතනදී තව options තියෙනවා භාවිතා කරන්න පුළුවන්. එතන picture effects කියන තැනට ගිහිල්ලා මට පුළුවන් එතනදී presets තියෙනවා. ඒ preset එකක් භාවිතා කරන්න. එහෙම නැත්නම් shadows භාවිතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් reflections භාවිතා කරන්න පුළුවන්. glow එකක් භාවිතා කරන්න පුළුවන්. soft edges මේ ආදී වශයෙන් විශාල ප්‍රමාණයක් අපිට තියෙනවා picture effects. ඔයාලා මේ හැම effect එකක්ම apply කරලා බලලා පොඩි idea එකක් අරන් තියාගන්න. එතකොට Tamanට පින්තූරයකට අවශ්‍ය කරන effect එක මොකක්ද කියලා ඊළඟ අවස්ථාවේදී apply කරන්න යද්දී පහසුවෙන් ඒක තෝරා ගැනීමේ හැකියාවක් තියෙනවා. මම මෙතනදී shadow කියන effects වලට ගිහිල්ලා perspective effect එකක් විදිහට මෙන්න මෙතන තියෙන මේ effect එක මම යොදා ගන්නවා. ඊට පස්සේ effect එකට ගැලපෙන විදිහට මම මේ වගේ මගේ picture එක ටිකක් move කරනවා. ඒ වගේම Tamanට size එක adjust කරගන්න අවශ්‍ය නම් size එක adjust කරන්න පුළුවන්. මේ slide එකේ අවශ්‍ය පින්තූරයට මම මේ effect එක යොදාගෙන Tamanට අවශ්‍ය විදිහට මේ image එක සකස් කරගත්තට පස්සේ මගේ තවත් මේ විදියටම images තියෙන slides කීපයක් තියෙනවා. මෙම අනිකුත් slides වලටත් මම කලින් යොදාගත්තු effects ටිකම නැවත සැරයක් යොදා ගැනීමට සිදු වෙනවා. ඉතින් මේ අවස්ථාවේදී මම නැවත කලින් කරපු සියලුම ක්‍රියාදාමය කරන්නේ නැතුව PowerPoint වල option එකක් තියෙනවා. අපි මේ ඇතුළත් කරලා තියෙන formattings copy කරන්න පුළුවන්. පින්තූරය නෙමෙයි copy කරන්නේ මේ අවස්ථාවේදී formattings ටික විතරයි copy කරන්නේ. ඒ සඳහා මම දැනට format කරලා තියෙන පින්තූරය select කර ගන්නවා මේ විදියට. ඊළඟට මගේ home ribbon එකට මාරු වෙලා
හෝම් රිබන් එකේ ක්ලිප්බෝඩ් කියන සෙක්ෂන් එකේ ෆෝමැට් පේන්ට් කියලා ටූල් එකක් තියෙනවා. මේ වගේ පේන්ට් බ්‍රෂ් එකක හැඩයක් තියෙන. මම මේ ටූල් එක මත ක්ලික් කරලා ඊළඟට මට මේ ෆෝමැටින්ග්ස් ටික ඇතුළත් කරගන්න ඕනේ. අනිත් ස්ලයිඩ් එකක් මේ විදිහට තෝරගන්නවා. තෝරාගෙන ඒ ස්ලයිඩ් එකේ පින්තූරයේ මතට මගේ මවුස් පොයින්ට් එක අරගෙන එද්දී ඔයාලට පේනවා ඇති මවුස් පොයින්ට් එකේ හැඩය මේ වෙලාවේදී වෙනස් වෙලා තියෙනවා. දැන් මවුස් පොයින්ට් එකේ ඇරෝ හෙඩ් එකට අමතරව පේන්ට් බ්‍රෂ් එකක හැඩයකුත් මෙතනට ඇවිල්ලා තියෙනවා. ඉතින් මට කරන්න තියෙන්නේ Tamanට ෆෝමැටින්ග්ස් වෙනස් කරගන්න අවශ්‍ය කරන ඉමේජ් එක මත එක සැරයක් ක්ලික් කරන්න. එහෙම ක්ලික් කරපු ගමන් ඔයාලට පේනවා ඇති බොහොම පහසුවෙන් එක ක්ලික් එකකින් මට අවශ්‍ය කරන ෆෝමැටින්ග්ස් ටික ඔක්කොම අදාළ පින්තූරයට ඇප්ලයි වෙලා තියෙනවා. ඉතින් මම පොඩ්ඩක් මේක ඇඩ්ජස්ට් කරගන්නවා ස්ලයිඩ් එකට සෙට් වෙන විදියට. ඊළඟට මම මේ පින්තූරය සිලෙක්ට් කරලා නැවත සැරයක් ෆෝමැට් පේන්ට් ටූල් එක අරගන්නවා. මොකද මට තව ස්ලයිඩ් එකක් තියෙනවා මේ විදිහටම ෆෝමැටින්ග්ස් කොපි කරගන්න ඕනේ. ඒ ස්ලයිඩ් එක සිලෙක්ට් කරලා ඒ ස්ලයිඩ් එකේ පින්තූරය මත මම මේ විදිහට ක්ලික් කරගන්නවා. ක්ලික් කරගෙන ඒ ඉමේජ් එකත් මම නැවත සැරයක් රීපොසිෂන් කරගන්නවා. දැන් මගේ ස්ලයිඩ්ස් 3ක් තියෙනවා. මේ විදිහට ස්ලයිඩ්ස් 3ම මට අවශ්‍ය විදිහට සකස් වෙලා තියෙනවා. මම ඊළඟට මාරු වෙනවා තවත් ස්ලයිඩ් එකකට. ඒ සඳහා මම තෝරගන්නවා මෙන්න මේ ස්ලෝගන් කියන ස්ලයිඩ් එක. මේ ස්ලයිඩ් එකේ ටෙක්ස්ට් ගොඩක් ඇතුළත් වෙලා තියෙන නිසා මම මේ ස්ලයිඩ් එකට ඉමේජ් එකක් ඇතුළත් කරගන්නවා මේකේ ඇට්‍රැක්ෂන් එක වැඩි කරගන්න. ඒ සඳහා මම ඉන්සර්ට් කියන රිබන් එකට මාරු වෙලා පික්චර් ටූල් එක අරගෙන මගේ පරිගණකයේ තියෙන පින්තූරයක් මම මේ සඳහා ඇතුළත් කරගන්නවා. අදාළ පින්තූරය තෝරලා මම ඉන්සර්ට් කියලා දෙනවා. එතකොට මගේ ස්ලයිඩ් එකේ සෙන්ටර් එකට පින්තූරය ඉන්සර්ට් වුණා. මම මේක ඩ්‍රැග් කරලා අරගෙන තරමක් රීසයිස් කරගන්නවා. මට මෙතනදී සම්පූර්ණ පින්තූරය අවශ්‍ය නැහැ. මම මෙතනදී ගොඩක් කැමති මේ ටෙලිෆෝන් බොක්සස් ටික විතරක් මෙතන ඉතුරු කරගෙන අනිත් කොටස් ඉවත් කරගන්න. ඒ සඳහා මම පික්චර් ටූල්ස් වල ෆෝමැට් කියන රිබන් එකේ ක්‍රොප් කියන ටූල් එක භාවිතා කරනවා. ඉතින් මේ ක්‍රොප් කියන ටූල් එක උඩ ක්ලික් කළාට පස්සේ ඔයාලට පේනවා ඇති කෝනර්ස් වල ටිකක් විශාල සිලෙක්ටර්ස් ටිකක් ඇවිල්ලා තියෙනවා. මේ සිලෙක්ටර්ස් භාවිතා කරලා මට පුළුවන් මෙන්න මේ විදිහට Tamanට අවශ්‍ය කරන කොටස විතරක් ඉතුරු වෙන විදියට මෙන්න මේ වගේ ඒ සිලෙක්ටර්ස් වලින් ඩ්‍රැග් කරලා තමන්ගේ ෆොටෝ එක සකස් කරගන්න. ඉතින් ඔයාලට පේනවා ඇති පසුබිමේ බ්ලර් වෙලා සම්පූර්ණ පින්තූරයම පෙන්නනවා. ඒ වගේම බොහොම පැහැදිලිව බ්‍රයිට් විදිහට අපේ මේ පොයින්ටර්ස් ටික ඇතුලේ යම්කිසි කොටසක් පෙන්නනවා. ඉතින් මේ පොයින්ටර්ස් ඇතුලේ පෙන්නන කොටස තමයි අපි මේ පින්තූරේ ක්‍රොප් කළාට පස්සේ ඉතුරු වෙන්නේ. ඒ නිසා Tamanට අවශ්‍ය කරන ප්‍රමාණය මේ පොයින්ටර්ස් ඇතුලේ ඉතුරු වෙන විදිහට පොයින්ටර්ස් එහා මෙහා කරලා සකස් කර ගැනීම කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට පොයින්ටර්ස් එහා මෙහා කරලා සකස් කළාට පස්සේ මේ මැදයට මවුස් පොයින්ට් එක අරගෙන ඇවිල්ලා මවුස් ක්ලික් කරගෙන ඩ්‍රැග් කරද්දී ඔයාලට පේනවා ඇති ඔයාලගේ ඉමේජ් එක තව දුරටත් පුළුවන් එහා මෙහා මූව් කරලා රීපොසිෂන් කරගන්න Tamanට හොඳම සිලෙක්ෂන් එකක් එන විදිහට. ඉතින් තමන්ගේ අවශ්‍යතාවය පරිදි මේ විදිහට බෝඩර් එක සෙට් කරගත්තට පස්සේ නැවත සැරයක් ඔයාලට පුළුවන් මේ ක්‍රොප් කියන ටූල් එක මත ඇවිල්ලා ක්ලික් කරන්න. එතකොට මේ ඉමේජ් එකේ අපි සිලෙක්ට් කරගත්තු බෝඩර් එකේ ප්‍රමාණය පමණක් ඉතුරු වෙලා අනිත් ටික ඉවත් වෙලා යනවා. දැන් මට පුළුවන් මේ සර්කල් පොයින්ටර්ස් ටික භාවිතා කරලා මේක රීසයිස් කරගන්නත් ඒ වගේම අපිට පුළුවන් ඩ්‍රැග් කරලා රීපොසිෂන් කරගන්නත්. මෙතනදී මම මේ ටෙක්ස්ට් එක ටිකක් මේ විදිහට ඉහළට මූව් කරලා මේ ඉමේජ් එක තව ටිකක් විශාල කරගන්නවා. එහෙම විශාල කරගෙන මම මේ ගයිඩ්ස් භාවිතා කරලා සෙන්ටර් පොසිෂන් කරගන්නවා. ඒ වගේම මට පුළුවන් මේකට ඉෆෙක්ට් එකක් ලබා දෙන්න. මම ඒ සඳහා ෆෝමැට් කියන රිබන් එකට මාරු වෙලා මෙතන තියෙන පික්චර් ස්ටයිල්ස් වලින් මේ soft edge rectangle කියන ස්ටයිල් එක මම තෝරගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ ස්ලයිඩ් එකට ඇතුළත් කරන පික්චර්ස් මේ ඔප්ෂන්ස් භාවිතා කරලා Tamanට ඕමනා විදිහට නැවත සකස් කරගන්න. මේ වගේ තවත් වැදගත් කරුණු රාශියක් සමගින් ඊළඟ කොටසේදී හමු වෙමු.